කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් උතුම් තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් ඔබ අප සියලු දෙනාටම යහපතම උදා වේවා. සදහවතුනි, යහපත සහ අයහපත නුවණැසින් විමසා දකින්නට පුළුවන් වන වාසනාවන්ත දවසක් වේවා යන ඒ උතුම් ප්‍රාර්ථනාව පෙරදරිව අදත් ඔබේ ප්‍රඥාව වඩා වැඩි කරන්න, පුළුල් කරන්න බෞද්ධ නාලිකාව ගෙනේන කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම්ව පවත්වන සජීව වැඩසටහන ආරම්භ කරන්නට අපට අවසරයි. මේ වැඩසටහනට පමණක් නොව බෞද්ධ නාලිකාවේ සියලුම කර්තව්‍යයන් වෙනුවෙන් තමන් වහන්සේගේ ඒ අවවාද අනුශාසනාවන් ලබා දෙමින් කටයුතු කරන ඒ නායකත්වයේ මඟ පෙන්වීමෙන් අපට දිරිදෙන වර්තමාන ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යජාලයේහි ගරු සභාපති ධුරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් පාදාභි වන්දනයෙන් යුක්තව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. අද දවසේදී අපි නායක ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සුපුරුදු පරිදි සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තයේන තවත් සුවිශේෂී සූත්‍ර දේශනාවන් ද්විත්වයක්ම සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙනවා එක විට එකවර. සදහවතුනි, ඒ අනුව සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තයේ කෝකාලික වග්ගයේ කෝකාලික සූත්‍රය සහ කතමෝරක තිස්ස සූත්‍රය තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නායක ස්වාමීන් වහන්සේ, අපි අද දවසේදී මේ සූත්‍ර දේශනාවන් දෙකක් සාකච්ඡා කරන නිසා කිසිම කෙනෙකුට යම්කිසි පැටලිවීමක් නැතුව එහෙම නැත්නම් සුපැහැදිලිව මේ පිළිබඳව පැහැදිලි කර දීමේ අරමුණින් මා කැමැති මුලින්ම විමසන්න කෝකාලික සූත්‍රය කොයි විදිහටද ආරම්භ වෙන්නේ, එහි අන්තර්ගත කාරණාවන් කුමක්ද කියන වග මා කැමැති විමසා දැනගන්න. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත පින්වතුනි. අද අපි සාකච්ඡා කිරීමට සූදානම් වන සූත්‍ර දේශනා දෙකක් බ්‍රහ්ම සංයුක්තයේ කෝකාලික වග්ගයේ කෝකාලික සූත්‍රය, එහෙම නැත්නම් 7 වෙනි සූත්‍රය. ඒ වගේම තමයි 8 වෙනි සූත්‍රය කතමෝරක තිස්ස සූත්‍රය. ඒතර මේ සූත්‍ර දෙකේම සඳහන් වෙන්නේ එකම කාරණය. එකම කාරණේ නිසා අපි කල්පනා කළා මේ සූත්‍ර දෙකම මේ වෙලාවේ සාකච්ඡා කරන්නට. කෝකාලික ස්වාමින් වහන්සේත් ඒ වගේම කතමෝරක තිස්ස ස්වාමින් වහන්සේත් විශේෂ දෙනමක්. ඒකට හේතුව තමයි පින්නතුනේ විශේෂයෙන්ම කතමෝරක තිස්ස ස්වාමින් වහන්සේයි කෝකාලික ස්වාමින් වහන්සේයි අපේ භාග්‍යතුන් වහන්සේට එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේට හිරිහැර කරමින් ඒ වගේම භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරලා බුද්ධත්වයට පත් වෙන්නට ඕන කියලා ඒ විදිහට ඊටාම නරක සිතින් යුක්තව කටයුතු කරපු ඒ විදිහට ස්වාමීන් වහන්සේලාගේ කටයුතු වලට මැදිහත් වෙච්ච ඒ කණ්ඩායමට මැදිහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා දෙනමක් තමයි මේ කෝකාලික හාමුදුරුවෝ සහ කතමෝරක තිස්ස හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ අනුව අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරන්නේ කෝකාලික සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ මේ විදිහට. ඒකල්හි භාග්‍යතුන් වහන්සේ දිවා විහරණයේ පිණිස වැඩිසේක් විවේකී වූසේක. දැන් දිවා විහරණය පිණිස බොහොම විවේකයෙන් වැඩ ඉන්න වෙලාවේ ඒකල්හි පච්චේක බ්‍රහ්ම වූ සුභ්‍රහ්ම තෙමේද පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේද
භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. දැන් කලින් සූත්‍රයේ සඳහන් වුණා මේ දෙන්නම තමයි. මේ බ්‍රහ්මයෝ දෙන්නම නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම කාරණා විමසලා ඊටාම හොඳින් ඒ බ්‍රහ්ම ලෝකේ ධර්මානුකූලව ජීවත් වුණු දෙන්නෙක් තමයි මේ බ්‍රහ්මයෝ දෙන්නා. එළඹ වෙන් දොරබා ඇසුරු කොට සිටියහ. එතකොට අර භාග්‍යතුන් වහන්සේගේ කුටියේ දොරපියන් දෙකක් තියෙනවා. ඒ දොරපියන් දෙකෙදි දෙපැත්තෙන් මේ දෙන්න හරියට ඒ විදිහට ආරක්ෂකයෝ දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. ආරක්ෂකයෝ දෙන්නෙක් වගේ ඉන්නවා. ඉක්බිති පච්චේක බ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේද කෝකාලික මහාන ඇරඹ භාග්‍යතුන් වහන්සේගේ සමීපෙහි මේ ගාථාව කීහ. එතකොට අර බ්‍රහ්මයෝ දෙන්නා භාග්‍යතුන් වහන්සේට මේ ගාථාවෙන් කියන්නේ කෝකාලික හාමුදුරුවන්ගේ ස්වභාවය ගැන. කෝකාලික හාමුදුරුවෝ ගැන තමයි මේ කියන්නේ. කෝකාලික හාමුදුරුවෝ කොයිතරම් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපහැදීමෙන් හිටියද අපි බලමු කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඒ වගේම තමයි දැන් එතකොට කියන්නේ මේ ලෝකේ ගාථාවෙන් කියවෙන්නේ මේ විදිහට. මේ ලෝකයේහි කවරනම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ශීනාශ්‍රවයා පමන කරමින් කල්පනා කරන්නේද? අප්‍රමාණ වූ ගුණ තියෙන ඒ කියන්නේ සිතලා ඉවර කරන්න බැරි ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාගේ චිත්තසංතානයේ පිළිබඳව ඒ විදිහට අප්‍රමාණ ගුණ තියෙන කෙනෙක් ගැන කොහොමද ප්‍රමාණ කොට මේ දේවල් තියෙනවා කියලා කියන්නේ. අප්‍රමේය වූ ශ්‍රීනාශ්‍රවයන් පමන කරන්නා වූ ඒ පෘථග්ජනයා අවකුංච පඤ්ඤ පුද්ගලයෙකයි කියමි හංගිමි. එතකොට දැන් මේ බ්‍රහ්මයාට හිතුණා කල්පනා වුණා මෙහෙම අය මේ විදිහට මේ අඥාන අයගේ ස්වභාවය අඥාන පෘථග්ජනයන්ගේ ස්වභාවය අවකුංච පඤ්ඤ කියලා කියන්නේ සහන් ප්‍රඥාව පහළට හරවලා තියෙනවා කියලා කියන එක. එතකොට අපි සාමාන්‍යයෙන් අපේ භාජනයක් අනිත් පැත්ත හරවන්නේ. ආන්න ඒ වගේ තමයි භාජනයක් අනිත් පැත්ත හරවලා තිබ්බහම කවදාවත් පුරව ගන්න පුළුවන් කමක් නැහැ. ආන්න ඒ වගේ ඒ පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය හරියට භාජනයක් අනිත් පැත්ත හරවලා තියෙනවා වගේ. කවදාවත් ප්‍රඥාවෙන් පිරෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් පිරෙන්නේ නැහැ. ඒ වගේම ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වන ගාථාව ඒ විදිහට ඊළඟට අපි 8 වෙනි සූත්‍රයට ගියාම කතමෝරක තිස්ස සූත්‍රයට ගියාම එකල්ලි භාග්‍යතුන් වහන්සේ දිවා විහරණය පිණිස වැඩිසේක් විවේකී වූසේක එකල්හි පච්චේක බ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේද පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේද භාග්‍යතුන් වහන්සේ වෙත ලැබියහ. දැන් එදත් ආවා දැන් අදත් එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ එළඹ වෙන් දොරබා ඇසුරු කොට දැන් ඉන්නවා. අර දොර දෙපැත්තෙන් ඉන්නවා. ඉඳලා ඉක්බිති පච්චේ බ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ. දැන් මේ කියන්නේ දැන් සුද්ධාවාස පච්චේක බ්‍රහ්මයා තමයි මේ විදිහට කියන්නේ. ඉස්සෙල්ලා සුබ්‍රහ්ම කියන බ්‍රහ්ම රාජා කෝකාලික හාමුදුරුව ගැන කියනවා. ඊළඟට පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස බ්‍රහ්මයා කතමෝරක තිස්ස හාමුදුරුව ගැන කියනවා. කතමෝරක තිස්ස හාමුදුරුව ගැන මේ විදිහට කියනවා. මේ ලෝකෙහි කවරනම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ශීනාශ්‍රවය පමන කෙරෙමින්
නුනුවන ඇත්තේ. අප්‍රමේය වූ සීනාශ්‍රවයා පමන කෙරෙමින් කල්පනා කෙරේද අප්‍රමේයෝ සීනාශ්‍රවයන් පමන කරන්නා වූ ඔහු දැන් එතන ඉස්සල පෘථග්ජන කියන වචනේ සඳහන් වෙන ඉස්සල සූත්‍ර දේශනාවේ මේ සූත්‍ර දේශනාවේ ඔහු කියලා සඳහන් වෙන්නේ. අවකුඤ්ජ පඤ්ඤ අඥානයකයි හඟිමේ. එතකොට මට හිතෙනවා අපිට හිතෙනවා මේ පුද්ගලයා හරීම අඥානෙක් කියලා. කියන්නේ පෘථග්ජන අඥානයෙක් කියලා හිතෙනවා කියලා තමයි මේ සූත්‍ර දේශනාවේ මේ සාරාංශයක් වශයෙන් ගත්තාම මේ විදිහට සඳහන් වෙන්නේ. එහෙමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතයත් එක්ක අපි බලමු කොහොමද මේ අටුවාවේ කොහොමද සඳහන් වෙන්නේ කියලා. එහෙමයි. අප්‍රමේයං පමිනන්තෝ අප්‍රමේය වූ මිනිය නොහැකි ශ්‍රීනාශ්‍රව පුද්ගලයා. එතකොට අප්‍රමේය කියලා කියන්නේ මොකද්ද? අප්‍රමාණව ඒ ಗುಣ තියෙනවා කියලා කියන්නේ මොන ගුණද? මෙපමණ සීල්‍ය, මෙපමණ සමාධිය, මෙපමණ ප්‍රඥාවයයි මෙසේ ප්‍රමාණ කරමින් අන්න එතකොට ඒ පුද්ගලයා ඒ ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලාගේ සිල්වල තියෙන ස්වභාවය ගැන කියන්න උත්සාහ කරනවා. එහෙමයි. මේ ප්‍රමාණ කොට සලකන්න උත්සාහ කරනවා. මේ සාරිපුත්ත හාමුදුරන්ට මෙහෙම සීල් තියෙනවා. මොගලන් හාමුදුරන්ට මෙහෙම සීල් තියෙනවා නේද? තවත් ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලාට මේ විදිහට ආනන්ද හාමුදුරන්ට මෙහෙම, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මෙහෙම. ඉතින් අර ඒ කියන මේ රහතන් වහන්සේලාගේ ගුණ පෘථග්ජනින් මොකද කරන්නේ? ප්‍රමාණයන් කොට සලකන්න උත්සාහ කරනවා. මෙපමණ එතකොට සඳහන් වෙන කෝද විද්වා විකප්පෙය. මෙතන සඳහන් වෙනවා ලෝකෙහි කවරනම් නුවණැත්තෙක් කල්පනා කරයිද මේ විදිහට කල්පනා කරනවද ප්‍රඥාවන්තයින් ගැන? ශීනාශ්‍රවයෙකු ප්‍රමාණ කරමින් කල්පනා කරයි යනු හඟවයි. එතකොට ශීනාශ්‍රවයන් වහන්සේ නමකගේ ගුණ කියන්න පුළුවන් වෙන්නේ හරියට ප්‍රමාණයකට කියන්න පුළුවන් වෙන්නේ තවත් ශීනාශ්‍රවයන් වහන්සේ නමකට පමණයි. එහෙමයි. ශීනාශ්‍රව කියලා කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කරපු කෙනා කියලා කියන එකනේ. එතකොට අන්න ඒ විදිහට මේ රහතන් වහන්සේගේ ස්වභාවය කියන්න පුළුවන් වෙන්නේ තවත් රහතන් වහන්සේ කෙනෙකුට පමණයි. ඊළඟට නිව්තන්තං මඤ්ඤේය පෘථග්ජනයෙක් ඔහු මැනීමට පටන් ගනීද ඔහු නිවුත්තං අර අවකුඤ්ජ පඤ්ඤ කියලා සඳහන් වුණානේ. ඒ පාලි වචනේ තමයි නිවුත්තං කියලා කියන එක. පහතට හැර වූ බුද්ධියේ ඇති කෙනෙකුයයි හඟිමි. එතකොට පහතට හරවපු පුද්ගලයෙක් වගේ කියලා කියනවා. ප්‍රඥාව වැඩෙන්නේ නැති කෙනෙක් තමයි එතකොට පෘථග්ජනය කියලා කියන්නේ. ඊළඟට දෙවන සූත්‍රයේදීත් සඳහන් වෙනවා මෙතන සඳහන් වෙනවා අටවැන්නේ එහෙම නැත්නම් අටවෙනි සූත්‍රයේ ඒ අදහසම තමයි සඳහන් වෙන්නේ කියලා තමයි ප්‍රඥාවේ නැති අර්ථය අරගෙන තමයි මේ සූත්‍ර දේශනාවත් විස්තර කරලා තියෙන අටුවාවේ බොහොම කෙටියෙන්. එහෙමයි. ඉතින් අපි ගත්තාම අපිට මේ සූත්‍ර දේශනාව තුළින් විග්‍රහ කරගන්නට තියෙන ධර්ම කාරණා අපි ඊළඟට විග්‍රහ කරගනිමු. එහෙමයි නේද? අපි බලමු දැන් පෘථග්ජනයින්ට පුළුවන් කමක් නැහැ. එතකොට ශ්‍රීනාශ්‍රවයන් රහතන් වහන්සේලාගේ ස්වභාවය දැනගන්න. අද කාලේ ගත්තොත් එහෙම රහත් නොවි රහත් ඇයි හඟවන අයටත් නේද? එතකොට පෘථග්ජනවනේ ඉන්නේ. එහෙම අයටත් පුළුවන් කමක් නැහැ. ඒ රහතන් වහන්සේලාය කියලා කියන අයගේ
සිල් ගුණ ගැන ඒ විදිහට රහතන් වහන්සේලා නොවේ. එහෙම නැත්නම් පුතඥයන් හැටියටම ඉන්න අයටත් එහෙම. ඒ ශ්‍රාවකයන්ටත් පුළුවන් කමක් නැහැ ඒ අයගේ සිල් ගුණ ගැන කියන්න. ඒ සඳහා එතකොට මෙතන සඳහන් වෙනවා ක්ෂීණාශ්‍රවයකටම නේද? ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමටම තමයි පුළුවන් වෙන්නේ තවත් කෙලෙස් නැති කරපු කෙනෙකුගේ සීල් ගුණ ගැන කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙනම් මේ ධර්මානුකූලව ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමකගේ ගුණ පිළිබඳව සඳහන් වෙනවනේ. එහෙම. නේද? දැන් අපි ධර්මයෙන් ඉගෙන ගන්නවා මේ ගුණ තමයි තියෙන්නට ඕන කියලා. එහෙමයි. දැන් එතකොට අපි ගත්තොත් එහෙම දැන් ස්වාමීන් වහන්සේ නමක් නම් ස්වාමීන් වහන්සේගේ සීල් උපසම්පදා ස්වාමීන් වහන්සේගේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඒ සීල් පිළිබඳව ඒ විදිහට විනය පිටකයේ සඳහන් වෙනවා. එහෙමයි. ඒ ආකාරයෙන් කෙනෙක් විනය පිටකයේ පරිශීලනය කරලා එයාට පුළුවන්කම තියෙනවා මේ අදහසක් ගන්න මෙන්න මේ ස්වාමීන් වහන්සේලාගේ මේ සිල් තියෙනට ඕනේ කියන අදහසක් ගන්න පුළුවන්. එහෙමයි. නේද? අදහසක් ගන්න පුළුවන්. නමුත් ස්ථීරව කියන්න පුළුවන් කමක් නෑ. අනිත් අයගේ ಗುಣ පිළිබඳව කියන්න පුළුවන් කමක් නෑ. එහෙම කියන්නට ගිය දෙන්නෙක් තමයි මේ කෝකාලික හාමුදුරුවෝයි ඊළඟට කතමෝරක තිස්ස හාමුදුරුවෝයි. විශේෂයෙන්ම ඒ දෙන්නා ගැන විස්තර ඊළඟ සූත්‍ර දේශනාවක් අපිට මුණ ගැහෙනවා. මේ දෙන්න ගැන මොනවද මේ දෙන්නට මොකද වුනේ කියලා. දැන් ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කරපු අය අපේ පින්නතුන් දන්නවා ගෝකාලික හාමුදුරුවොත් කතමෝරක තිස්ස හාමුදුරුවොත් ඒ විදිහට අපායට ගියා කියලා. නේද? ඉතින් ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේට සහ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් බලන් මහරහතන් වහන්සේටත් මේ ගරහපු නිසා තමයි ඒ தത്വෙට පත් වෙන්න සිද්ධ වුණේ. ඉතින් මෙතෙන්ද පැහැදිලි වෙනවා එතකොට මේ යම් කිසි අදහසක් අර කෙලෙස් නැති කරපු අය ගැන පැහැදෙන්නට නොහැකි වුණොත් කොයිතරම් ඒ සිතුවිල්ල කොයිතරම් බරපතලද කියන එක නේද? දැන් අපි ගත්තොත් එහෙම කෙලෙස් නැති කරපු නැති කෙනෙකුට යම් කිසි දෝෂාරෝපණයක් කිරීම සහ කෙලෙස් නැති කරපු කෙනෙකුට දෝෂාරෝපණයක් කිරීමෙන් ඇතිවන විපාකය කොච්චරද? ඒ විපාක දෙක අතර තියෙන වෙනස දෙක දෙවිදියක් විදිය තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ගොඩාක් අය උත්සාහ කරන්නේ මේ ගොඩක් අය ගැටෙනවනේ අපි මේ ජීවත් වන සමාජයේ අපිට මුණ ගැහෙන්නේ කෙලෙස් නැති කරපු අය නෙවෙයිනේ. නේද? සම්පූර්ණයෙන් කෙලෙස් නැති කරපු අය නෙවෙයිනේ ගොඩාක් අපිට මුණ ගැහෙන්නේ. ඉතින් ඒ අය මුණ ගැහිලත් අපි ගත්තොත් මේ ආශ්‍රය නිශ්‍රය කරන සමාජය තුලම ජීවත් වෙනකොට කොයිතරම් ගැටුම්කාරී තත්වයක් ඇති වෙනවද පෘථග්ජනයින් අතර මේ සිල් ගුණ පිරීම සම්බන්ධයෙන් හරි ගුණ ධර්ම පිරීම සම්බන්ධයෙන් හරි විග්‍රහ කරනකොට ඊළඟට කතා කරනකොට ආශ්‍රය නිශ්‍රය කරනකොට ක්‍රියා කරනකොට නේ කොයිතරම් අඩුපාඩුකම් සිද්ධ වෙනවද? අඩුපාඩුකම් සිද්ධ වෙනවද කියලා කියන්නේ කොයිතරම් මේ අකුසල රැස් කර ගන්නවද? විතරක් අකුසල රැස් කර ගන්නවද? දැන් අපිට ඇත්තටම සංයුත්ත නිකාය ඉස්සරහට අපිට සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා ඒ විදිහට මේ අපි රැස් කරගන්න ඒ අකුසලය කලු කර්ම හැටියට නේද? අහලා තියෙනවනේ කලු කර්ම කියලා. අකුසල් නේ? ඊළඟට කුසල් සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට බුදුරජාණන් දේශනා කළේ සුදු කර්ම හැටියට. කලු කර්ම සහ සුදු කර්ම හැටියට. ඉතින් ඒ විදිහට බලනකොට මේ සෑම අවස්ථාවකදීම අපි දැන් රහතන් වහන්සේලා ගැන විග්‍රහ කර ගන්නකොට ඒ සිල් ගුණ ගැන අපි මෙනෙහි කරනකොට බොහෝම ශ්‍රද්ධාවෙන් අහන්නට ඕනේ.
දැන් මේ දෙනම ගිහි ජීවිතයත් අත්හැරලා නේද? එහෙමයි. ගිහි ජීවිතයත් අත්හැරලා ශාසනයට ඇතුළු වෙලා පව් කරගත් දෙන්නෙක්නේ. එහෙමයි. නේ අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒ විදිහට මේ ඒ දෙන්නට හැකියාවක් ලැබුණේ බුදු ශාසනයේ ප්‍රයෝජන ලබා ගන්නට. එහෙමයි. නේද? හැබැයි පැවිදි භූමියටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. යම් කිසි විදිහකේ පැහැදීමකින් තමයි පැවිදි භූමියටපත් උනේ. එහෙමයි. ඒ වගේම අසත්පුරුෂ ආශ්‍රය නිසා විශේෂයෙන්ම මේ දෙන්නගේ ජීවිතයේ අනතුරටපත් වුණා. ඒතර අපේ අර සත්පුරුෂ සංසේවනය කියලා කියන එක කොයිතරම් වැදගත්ද නේද? කොයිතරම් වැදගත්ද සත්පුරුෂ සංසේවනය කියලා කියන එක. ඒ සත්පුරුෂයෝ තම තමන්ට මුණ ගැහෙන්නෙත් పూర్ව ආත්මභාවයන් වල සිද්ධ කරගත්ත පින්කම් නිසා. එහෙමයි. නේද? අපි ගත්තොත් එහෙම මේ සමහර අය පන්සලට යන්න දෙන්නේ නැහැ. නේද? සී සමාදන් වෙන්න දෙන්නේ නැහැ. දම් පින්කමක් කරන්න දෙන්නේ නැහැ. වචනයකින් හරි මොකක් හරි කියනවා. නේද? ඒකට උදව් කරන්නේත් නැහැ. යම් කිසි තනෙන් හරි ශ්‍රමයෙන් හරි නේද? කිසිම දෙයකින් ඒ දේවල් වලට දායක වෙන්නේ නැහැ. නමුත් වචනෙන් දායක වුණත් දායක වෙන්නේ අනිත් පැත්තට. නේද? ඕවා කරලා කාටද හරි ගියේ නේද? මේ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාගේ මොන හරි තියෙන වරද අඩුපාඩුකම් කියලා හරි නේ. දැන් ඇත්තටම ගොඩාක් මේ කාලේ අපි දැකලා තියෙන දෙයක් තමයි මේ ස්වාමීන් වහන්සේලා පෙරට ගත්තනේ රට වෙනුවෙන් කියලා. නේද? ස්වාමීන් වහන්සේලා කවදත් එහෙමයි. දේශපාලනික සහසම්බන්ධතාවයකින් තොරව මෙදිහත් වීමකින් තොරව ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවය තමයි විශේෂයෙන්ම මේ රටේ අනාගතය වෙනුවෙන් ශාසනයේ සහ රටේ අනාගතය වෙනුවෙන් සියලුම ජනතාවගේ ಜಾති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව විශේෂයෙන් මේ රටේ නායකයන්ට අනුශාසනා කරන එක. එහෙමයි. ඉතින් එතකොට ගොඩාක් ඒ රජයේ හරි යම් කිසි මොනවා ඒ පරිපාලනයේ යම් කිසි තියෙන දුර්වලකම් නිසා හරි ඊළඟට ඒ දේශපාලනික වශයෙන් අදහස් දක්වපු ස්වාමීන් වහන්සේලා හරි නේ ඒ සම්බන්ධයෙන් ගොඩාක් අය අපහැදීමක් ඇති කර ගන්නවා. එහෙම අපහැදීමක් ඇති කර ගන්නවනේ. එතකොට කල්පනා කරන්න ඕනේ පොදුවේ ගත්තොත් හැම ස්වාමීන් වහන්සේ නමක්ම පොදුවේ ගත්තොත් එහෙම බුද්ධ ශාසනය වෙනුවෙන් තමයි මේ කතා කරලා තියෙන්නේ. රට වෙනුවෙන් තමයි කතා කරලා තියෙන්නේ. නමුත් පරිපාලනයේ යම් කිසි දුර්වලකම් තිබුණාට ඒවට ස්වාමීන් වහන්සේලාගේ මේ ස්වාමීන් වහන්සේලා දොස් කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ ඇත්තටම හැම දෙයකම සීමාවක් තියෙනවනේ. නේද? හැම දෙයකම මැදිහත් වීමේ සීමාවක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාට තියෙන සීමාවක්. ගිහි අයට යම් කිසි සීමාවක් තියෙනවා. නේද? අපි ගත්තොත් මේ වෘත්තීමය වශයෙන් සහ වෘත්තීමය වශයෙන්ුත් සීමාවක් තියෙනවා. දැන් ගොඩාක් මේ හදාගෙන තියෙන වෘත්තීය සමිති කියලා. නේද? වෘත්තීය සමිති කියලා හදාගත්තාම ඒ අයගේ පාර්ශව වෙනුවෙන් පාරට බැහැලා හරි නේද? ජීවිතය නැති කරගන්නේ පාරට බැහැලා හරි කතා කරලා ඒ අයගේ ජයග්‍රහණයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ අයගේ ඇත්තට මේ ගන්නේ තමන්ටනේ. එහෙමයි. නේද? එහෙමයි. ඒක තමයි තමන්ට යමක් ලබා ගන්න කොටත් ඒක සීමාවක් තියෙනවා. එහෙමයි. එතකොට ඒකේ සාධාරණත්වයක් තියෙනවා. සමහරලාට දැන් අපි ගත්තොත් මේ දිනවල අපේ ගුරු මෑණිවරුන් පියවරුන් පාරට බහැලා එක කිල්ලීම් කරනවා. නේද? ඉතින් ඒකෙදි අපි ගත්තොත් එහෙම කොයි වෙලාවෙද අපි මේ උද්ඝෝෂණ කරන්න ඕනේ? මේ ඉල්ලීම ඉල්ලන්න ඕනේ කොයි වෙලාවෙද? නේද? මේක සාධාරණයිද ඒ කියලා ඒ විදිහට මේ ගොඩාක් කල්පනා කරන්නට ඕනේ හැබැයි. ඕන. ඉතින් ඒ වගේ මේ යම් කිසි ඉල්ලීම් දිනා ගන්නකොට යමක් ඉල්ලනකොට රජයෙන් හරි ස්වාමීන් වහන්සේලාගෙන් හරි ආයතනයකින් හරි යම්කිසි ඉල්ලීමක් ඉල්ලනකොට ඒ
තමන්ට වෙච්ච අසාධාරණය හෝ සාධාරණය. එහෙමයි. අසාධාරණයටත් ඉල්ලනවා සාධාරණයටත් ඉල්ලනවා. එහෙමයි. ඉල්ලන අය ඉල්ලීමේ සීමාවක් නැහැනේ. එහෙමයි. නේද? ඉල්ලන අය ඉල්ලීමේ සීමාවක් නැහැ. සාධාරණවත් ඉල්ලන්න පුළුවන්. අසාධාරණවත් ඉල්ලන්න පුළුවන්. ඒකට අපි කල්පනා කරන්න ඕනේ බෞද්ධයෙක් හැටියට දැන් සමහර අය ඉන්න ඔය ඒ රැල්ලට එකතු වුණාට පස්සේ බේරෙන්න බෑනේ. එහෙමයි. නේද? මේක දන්නවා මේ වැරද්දක් කරන්න කියලා. එහෙමයි. නේ? රැල්ලට එකතු වුණාට පස්සේ බෑ බේරෙන්න. මගාරින්න පුළුවන් කමක් නැහැ. ඇත්තට මේ කෝකාලික හාමුදුරුවෝ කතමෝරක තිස්ස හාමුදුරුවන්ට උනේ ඒක තමයි. එහෙමයි. ඉතින් ඒ නිසා අර රැල්ලට එකතු වුණා. එහෙමයි. රැල්ලට එකතු වෙලා මොකද උනේ මේ භාග්‍යතුන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ වෙනුවට සහ මොග්ගලන් මහරහතන් වහන්සේ වෙනුවට අගසව් දෙන්න විදිහට මේ දෙන්න මේ පත් වෙන්න ඕනේ කියලා තමයි ඒ විදිහට මේ විදිහට කටයුතු කළේ. එහෙමයි. යා සත්පුරුෂ සංසේවනයේ නිසා නේද? එහෙමයි. ඉතින් ආන්නේ වගේ මේ සිල් ගුණ පිළිබඳව අපි කතා කරනකොට යම් ඉල්ලීමක් කරනකොට සහ දෙනකොට අපි ඉල්ලන එකයි දෙන එකයිනේ මේ අපේ ජීවිතය අපි කරන්නේ. එහෙමයි. නේද? එතකොට අපි කැමති දේවල් මේ ජීවිතේ නොලැබෙනවා නම් අපි පූර්වාත්මභාවයේ දීලා නැහැ. එහෙමයි. නේද? එහෙමයි. දීලා නැහැ. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ යම් කිසි කෙනෙකුට හොඳ හිතක් පහළ වෙලා දෙන්න හිතක් පහළ වුණොත් එහෙම දෙන්න හරියට සිත් පහළ වෙනවා. ඒ කියන්නේ කරුණාව, අනුකම්පාව, එහෙමයි. හිත උණු වෙන ගතිය, සංවේදී බව එහෙමයි. යම් කිසි අවස්ථාවලදී හට ගන්නවා. හටගත්තට දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. නේද? ඒක දේශපාලනික වශයෙන් තියෙනවා. එහෙමයි. දෙන්න හිතෙනවා. දෙන්න රටේ ජනතාවට සලකන්න විදිහක් නැහැ. ඒකට පින තියෙන්න ඕනේ. ඒකට දෙන්නත් පිනක් තියෙන්න ඕනේ. එහෙමයි. ලබා ගන්නත් පිනක් තියෙන්න ඕනේ. දෙන්නත් පිනක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සියල්ලක්ම ਸਰව සම්පූර්ණ වෙන්නේ මේ කියන අර අටුවාවේ සඳහන් වුණා දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ එහෙම නැත්නම් මහරහතන් වහන්සේලාගේ මොනවද හොයන්නේ කියලා. එහෙමයි. නේද? හොයන්නේ මොනවද? සීල, සමාධි, ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂා පිළිබඳව තමයි මේ හොයන්නේ. එහෙමයි. අපි ගත්තොත් එහෙම බුදුරජාණන් දේශනා කළා විශේෂයෙන්ම මේ කෙනෙක්ගේ සීලය හොයනවා නම් නේද? කෙනෙක්ගේ සීලය හොයනවා නම් හොයන්න උත්සාහ කරනවා නම් එහෙමයි. දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න කියලා. ඒ සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් වන මේ සමහර අයගේ සීලය හොයන්න බෑ දීර්ඝ කාලයක්වත් ආශ්‍රය කරලා කියලා. නේද? සත්‍යජාතිල සූත්‍රයේ එහෙමයි. මේ සඳහන් වුණානේ. එහෙමයි. ඉතින් කුසල රජතුමාට බුදුරජාණන් දේශනා කළානේ. එහෙමයි. සීලය කෙනෙකුගේ හොයන්න පුළුවන් කමක් නැහැ. ටික කාලයක් ආශ්‍රය කරලා. එහෙමයි. දීර්ඝ කාලයක් ආශ්‍රය කරලත් පුළුවන් කමක් නැහැ. එහෙමයි. එහෙනම් පුළුවන් වෙන්නේ කොහොමද කියලා මෙතනදී සඳහන් වෙනවා. අපි තේරුම් ගන්නට ඕනේ ඒකයි. එහෙමයි. තමන් සිල් පුරාගෙන යනකොට තමයි තවත් කෙනෙක්ගේ සිල් පේන්නේ. එහෙමයි. ඒ වගේම තමයි තමන් සමාධිය වඩ아가න යනකොට තමයි ඒ වැඩෙන හැටියට තමයි තවත් කෙනෙක්ගේ සමාධියක් පිළිබඳව අඳුර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. තමන් ප්‍රඥාව වඩ아가න යනකොට තමයි තවත් කෙනෙක්ගේ ප්‍රඥාව කොහොමද කියලා හඳුන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕන විශ්වාසයක්. ඒ විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි, තුන්වන් කෙරෙහි ඇති කරගන්න විශ්වාසය ඇති කරගන්න ඕනේ. ඒ විශ්වාසය කියලා කියන එකත් සහන් ලේසි පහසු දෙයක් නෙවෙයි. කෙනෙක් තුන්වන් විශ්වාස කරනවා කියලා කියන එකත්. එහෙමයි. දැන් ලෝකේ බහුතරයක් ගත්තොත් එහෙම තුන්වන් විශ්වාස කරන්නේ නැහැ. එහෙමයි. හැම සාසුන් වහන්සේ නමක්ම උත්සාහ කරන්නේ ඒ කියන්නේ සම්පූර්ණ මේ ලෝකයේ ගත්තොත් එහෙම බහුතරය
බෞතරය බෞද්ධ කරගන්න නෙවෙයි. දැන් බුදුරජාණන්සේ ලෝකේ බෞතරය බෞද්ධ කරගන්න නෙවෙයි. එහෙමයි. එහෙම කෙලවරක් නැහැ. බෞතරයක් කර ගැනීමේ කෙලවරක් නැහැනේ. එහෙමයි. කියන්නේ සත්වයන්ගේ සත්ව ආත්භාවයන් වල ප්‍රමාණයක් නැහැ. එහෙමයි. නේද? දැන් මේ සක්වල මේ ආත්භාවය ඉපදුණු මනුෂ්‍යෝ දෙවියන් බ්‍රහ්මයන් ගැන අපි මේ කතා කරන්නේ. එහෙමයි. ඒ සංඛ්‍යාත්මක වශයෙන් නේද? එහෙමයි. දැන් සමහර වෙලාවට බුදුරජාණන්සේ ධර්ම දේශනා කරනකොට විශාල පිරිසක් ප්‍රමාණයක් කරන්න බැරි සමහර වෙලාවට විශාල පිරිසක් සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙනවා. දෙවියන් බ්‍රහ්මයන් නේද? එහෙමයි. මාර්ගඵලවලටපත් වෙනවා. නමුත් ඒ විදිහට අපේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සත්වයන් දුකින් මුදවාලන්නට උපකාර කරන්නට දේශනා කරන්නට අනුදැන වදාරන්නට කියලා දේශනා කරනවා මිසක් බහුතරය හදාගන්න කියලා දේශනා කරලා නැහැ. නේ? දැන් අනිත් ආගම් ගත්තොත් තවත් ආගම් ගත්තොත් එහෙම බහුතරය හදාගන්න ජීවිත නැති කරන අවස්ථා පවා තියෙනවා. නේද? ජීවිත නැති කරලා හරි කමන්නේ අනිත් අයගේ ජීවිත නැති කරලා හරි කමන්නේ බහුතරය හදාගන්න උත්සාහ කරනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. අපි දැන් ගත්තොත් එහෙම දැන් ඒකට හේතුව තමයි ඒ ශාස්ත්‍රඥ වහන්සේලා කියලා නැහැ ඇත්තටම. දැන් ගත්තොත් එහෙම මේ අල්ලා දෙවියන් ගැන ගත්තොත් එහෙම අල්ලා දෙවියෝ කියලා නැහැ බහුතරය හදාගන්න කියලා. එහෙමයි. ඒක පොතේ සඳහන් වෙනවා. නමුත් ඒ ශ්‍රාවකයන්ට තේරිලා නැහැ. එහෙමයි. තේරිලා නැහැ ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේ මොකද්ද කියලා. එහෙමයි. කියපු දේ මොකද්ද කියලා තේරිලා නැහැ. එහෙමයි. එතකොට ශාස්ත්‍රඥ වහන්සේලාගේ වරද්ද නෙවෙයි තියෙන්නේ. ඒ තේරුම් ගත්ත පිරිසගේ වැරද්ද තියෙන්නේ. ඉතින් ආන්නේ විදිහට ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම මේ බෞද්ධයෝ වුණත් අන්‍යාගමිකයන් ගැන නොදන්නා කාරණා. එහෙමයි. ඒකට ඒ ග්‍රන්ථ පරිශීලනය කරන්න කියලා මම කියන්නේ ඒකයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ විදිහට තමන් ජයගෙන පරවාදයන් ජය ගැනීම සඳහා ඒ අනිත් ශාස්ත්‍රඥ වහන්සේලාගේ ඒ විදිහට දේශනාවත් ඒ විදිහට පරිශීලනය කරන්නට කියලා. ඒක තමයි ඇත්තටම සර්ව සම්පූර්ණ කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මෙතෙන්දී අපි තේරුම් ගන්නට ඕනේ අර අවකුංජ පඤ්ඤ එහෙම නැත්නම් පහළට හැරෝ ප්‍රඥාව තියෙන කෙනෙක් භාජනයක් පහළට හරවලා තිනවා වගේ පෘථග්ජනයාගේ ස්වභාවය නේද? දැන් පෘථග්ජනයාගේ ස්වභාවය තැන් වල බුදුරජාණන් දේශනා කළා තියෙනවානේ. නේ? අපි ගත්තොත් එහෙම ග්‍රාම්‍යයි නේද? බොහොම ග්‍රාම්‍ය ස්වභාවයක් නේ තියෙන්නේ පෘථග්ජනයාගේ ස්වභාවය. එහෙමයි. ඉතින් අන්නේ නිසා ඒ තමන් පෘථග්ජනයි කියලා තමන් සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙලා නැත්තම් පිළිගන්නට ඕනේ තවත් කෙනෙක් සිදු කරන මේ තර්කවලට ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්නේ නැතුව නේද? බොහොම සංයමයෙන් ඒ අනිත් අයත් අතර ස්වාමීන් වහන්සේලා අදහස් දක්වත් ඊළඟට ගිහි අය අදහස් දක්වත් ඒවට මැදිහත් වෙන්නේ නැතුව තමන් ගැන තමන් දැනගෙන කටයුතු කළොත් එහෙම තමන්ගේ හිත පරිස්සම් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අනවශ්‍ය විදිහට තමන්ගේ ලෝභය රාගය ඇති වෙලා විනාශ වෙන්න පුළුවන්. නේද? අනිත් අය කෙරෙහි ওই විදිහට තරහා, ද්වේෂය, පටිඝය, වෛරය, ක්‍රෝධය ඇති වෙලා තමන්ගේ හිත දූෂණය වෙන්න පුළුවන්. මේ අනිත් අය ගැන කියන්න ගිහිල්ලානේ. එහෙමයි. නේද? අනිත් අය ගැන හිතන්න ගිහිල්ලා අනිත් අය තමන් විනාශ වෙනවා. ඒ වගේම තමයි අනිත් අයගේ බුද්ධිය ප්‍රඥාව ගැන හොයන්න පුළුවන් කමක් නැහැ. තමන් බුද්ධිය ප්‍රඥාව මේ උපදවා ගන්න උත්සාහ කරන කෙනෙක් නොවේ නම්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ අවකුංජ පඤ්ඤා කියලා කියන ස්වභාවයෙන් වළකින්නට නම් මොකද කරන්නට ඕනේ? ඒ විදිහට
ප්‍රඥාව පිරෙන කෙනෙක් බවට පත් කරන විදිහට අපේ හිත උඩු අතට හරවගෙන නේද? මේක හරියට මේ උඩුගම්බලා යන වැඩක් වගේ වැඩක් නේ. නේද? දැන් සමාජයේ සම්පූර්ණයෙන්ම අපිට හරවන්න පුළුවන් කමක් නැහැ අර ගඟක් හරවනවා වගේ උඩ පැත්තට. නේද? දැන් මේ පොහොර ප්‍රශ්න වගේ හරියට. නේද? ඒක ටික තමයි අපි හරවන්න ඕනේ. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මේ කෙසේ හෝ දැන් අපි ගත්තොත් එහෙම එක්කෙනෙකුට දෙන්නෙකුට නම් කියන්න පුළුවන් අපිට මේ කාබනික පොහොර පරිහරණය කළ මේ ඉදිරි ගන්න කියලා. පොදු විශාල පිරිසක් දැන් නේ ගඟක් හරවනවා වගේ අපේ ජනතාව දැන් හරවන්න වෙලා තියෙන්නේ. එහෙමයි. ටික හරවන්න වෙලා තියෙන්නේ. නේද? එතකොට යම්කිසි හැරවීමක් කරනකොට යමක් යම්කිසි අලාභහානි සිද්ධ වෙන්න පුළුවන්. නේද? ඒ අලාභහානි සිද්ධ වෙනවනේ. යමක් කරනකොට අනිත් පැත්ත හරවන අලාභහානි සිද්ධ වෙනවා. ඒව ඉඳලා දරා ගන්න තව වෙනවා සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ප්‍රඥාව කියලා කියන එක අපි හරවනකොට බොහොම පරිස්සමෙන් හරවන්නට ඕනේ. තව අර බුදුරජාණන් දේශනා කළේ මේ අපි ගත්තොත් එහෙම වැවක් ළඟින් වැවක තියෙන ජලය පිරලා තියෙන තැනක තියෙන ජලය අපි අරගෙන ඒ තමන්ගේ කුඹරට නේද? තමන්ගේ ශේෂ්ත්‍රයට අරගෙන යනකොට බොහොම පුංචියට තමයි කාණු කපාගෙන නේද? කාණු කපාගෙන පරිස්සමට අපි පහළට අරගෙන යනවා. එහෙමයි. පහළට අරගෙන යනවා. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් දේශනා කළා මේ ප්‍රඥාව දිනු කරගන්නකොටත් අන්න ඒ විදිහට සිද්ධ කරන්න කියලා. තවත් පැත්තකින් ගත්තාම මේ හරි සසර පුරාවටම වියලිච්ච දරදඬු හිතක් නේ තියෙන්නේ අපිට. නේද? වියලිලා ගිය එකක් නේ තියෙන්නේ. ඒ නිසා මේක ලාමක Tamanට නමා ගන්න පුළුවන් එකක් බවට පත් කරගන්න සීලයෙන් සමාධියට එන්න ඕනේ. සමාධියට එනවා කියලා කියන්නේ හරීම හිත අර මෘදු කරගන්නවා වගේ දෙයක්. සංවේදී හිතක් බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් සංවේදී හිතක් බවට පත් වුණත් බොහොම පරිස්සම් වෙන්නට ඕනේ. කෙලෙස් වලට හැරෙන එක ටිකක් වැඩි වෙන්න පුළුවන් සමාධියට යනකොට. එහෙමයි. එහෙම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපි ಗುಣධර්ම තම සමහරලාට පන්සලට එන්නේ වෙන වැඩකට. සිද්ධ වෙන්නේ වෙන දෙයක්. එහෙමයි. නේද? අන්න එහෙමනේ දැන් පින්කම් වලට ගියාම ගොඩක් අය උදිට වෙන්නේ. එහෙමයි. අන්න ඒ වගේ මේ ඒක තමයි ඒකේ ස්වභාවය. හිතේ ස්වභාවය. සංවේදී හිතක් හැදෙනකොට බොහොම ඉක්මනින් වේගෙන් නරක පැත්තටත් යන්න පුළුවන්. එතන තවත් පරිස්සම් කරගන්න ඕන කියලා කියන්නේ. එහෙමයි. නේද? තවත් පරිස්සම් කරගන්න ඕන කියලා කියන්නේ. ඉතින් ආන්න ඒ වගේ සමාධිය වඩනවා කියලා කියන්නේ මේ හිත තවත් බුදු භාවයට පත් කරනවා. Tamanට නමන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්නවා. එහෙමයි. ඒතර නමන්නේ ප්‍රඥාවෙන්. නේද? සමාධියෙන් නමන්න පුළුවන් තත්ත්වයට පත් කරගත්ත හිත නවන්නේ ප්‍රඥාවෙන්. බලන්න මේකේ ස්වභාවය. එතකොට අපි සීලය සමාදන් වෙලා කයෙන් වැරදි කරන්නේ නැතුව වචනයෙන් වැරදි කරන්නේ නැතුව සීලය පිහිට ගන්නවා. එහෙමයි. සීලය පිහිටව ගන්නවා. ඊළඟට මේක මෘදු කර ගන්නවා. අපි ගත්තොත් එහෙම දැන් යකඩයක් රත් කරන්නට ඒ යකඩේ රත් වෙනකන් අපි අර යකඩ රත් කරන ගිනි දැල්ලට අපි අල්ලගෙන ඉන්නට ඕනේ. එහෙමයි. නේද? එහෙමයි. එහෙම අන්න ඒ විදිහට එහාට මෙහාට වැටෙන්නේ නැතුව ගිනි දැල්ලට අල්ලගෙන ඉන්නවා වගේ වැඩක් තමයි මේ සීලෙන් කරන්නේ. එහෙමයි. ඊළඟට සමාධිය උපදව ගන්නවා. සමාධිය උපදව ගන්නවා කියලා කියන්නේ තමන්ට හරවන්න නමන්න පුළුවන් තත්ත්වයට හදා ගන්නවා කියලා කියන එක. ඉතින් අර පෘථග්ජන කෙනෙකුට ඒ විදිහට පුළුවන් කමක් නැහැ ශීලාශ්‍රමයන් වහන්සේ නමකගේ සීලය සහ සමාධිය ප්‍රඥා පිළිබඳව විග්‍රහ කරන්නට සහ ඒ තුලින් වෙන්නේ එහෙම කරන්නට ගිහිලා සිද්ධ වෙන්නේ තමන්ට ලොකු හානියක්. දැන් මේ දෙන්නම සතර අපායේ කෙලවරටම යන්න සිද්ධ වුණා. කෙලවරටම යන්න සිද්ධ වුණා. ඉතින් තවත් සූත්‍රවල සඳහන් වෙන කෝකාලික හඳුනන කොහොමද උනේ
ශාරීරික වශයෙන් සිද්ධ වුණ වෙනස මොකක්ද? එහෙමයි. ඉතින් ඇත්තටම මේ ස්වාමින් වහන්සේලාත් මේ ඒ ස්වාමින් වහන්සේලාත් මැදිහත් වෙලා මේ කියන දුර්මතය දුරු කරගන්නට එහෙම අකුසල් කරගන්න එපා. බුදුරජාණන් දේශනා කළා. ස්වාමින් වහන්සේලාත් මතක් කළා. බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මය ඇවිල්ලත් කිව්වා මේ වැරද්ද නම් කරන්න එපා කියලා. ඒ වැරද්දමයි කළේ අපායට යන්න සිද්ධ වුණා. ඒ නිසා අන්න ඒ වගේ අපිට පේනවා මේ සමාජීය ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කරලා ඒ විදිහට සමහර අයට අනුශාසනා කරන්න ගියත් ඒ නිවැරදි කරගන්නේ නැති වෙන්න ඒ තරම් සසර පව් කරලා තියෙනවා. අන්න ඒ ස්වභාවය තමයි සහන් අපිට මේ සූත්‍ර දේශනා වලින් ඉස්මතු වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් ඔය ඉස්මතු කරපු දහම් කාරණාවන් සියල්ලම පාහේ ගත් කල අපි සංසාරය කියන මහා චක්‍රයට තවත් එකතු වෙනවාද කියන කාරණාව, එහෙම නැත්නම් නැවැත්ම සහ පැවැත්ම අතර ඔබේ සිත මෙහෙවා ගත්තොතින් කොයි විදිහටද අපි කටයුතු කළ යුතු වන්නේ? ඒ වගේම අර චීනාශ්‍රවයන් වහන්සේලා පිළිබඳව අපි යම්කිසි ප්‍රමාණයක් කරන්න ගිහිල්ලා යම්කිසි අකුසලයක් කරගන්නවාද කියන කාරණාවනුත් මෙතුලින් පැහැදිලි වුණා දැන් ඔබ අප සියලු දෙනාටම හොඳින්ම. ඉතින් මේ කියපු කාරණාවන් හොඳින් ධාරණය කරගන්න, ඒ අනුව දිවි පැවැත්ම සකසා ගන්න කියන ආරාධනාවත් එක්ක අද වැඩසටහන නිමාවට පත් කරන්නට අපිට කාල වේලාව එළඹ තිබෙනවා. ඊට පෙර ආතුව විශේෂ පුණ්‍යානුමෝදනාවන් කිහිපයක් තිබෙනවා සිද්ධ කරන්න. ඒ සඳහා තමයි මා මේ කෙටි කාලය උපයෝගී කරගන්නේ. එහිදී බෞද්ධ නාලිකාවේ මූලික මාධ්‍ය අනුග්‍රහය යටතේ අද වන විට අම්පාර දීඝවාපී පුරවරේ නැවත ප්‍රතිසංස්කරණය වෙමින් පවතින ඒ ඓතිහාසික දීඝවාපී මහා චෛත්‍යරාජානන් වහන්සේ ඉදිවෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඒ වෙනුවෙන් අපට දිරිය ශක්තිය ලබා දෙනවා. මේ පින අපේ මේ වර්තමාන කාලය තුල සියසින් දැක ගන්න ඒ චෛත්‍යරාජානන් වහන්සේ ප්‍රතිනිර්මාණය කරන්නට යහුසුළු වෙනවා ඒ නිලදරුවන් සියලු දෙනාම. ඉතින් ඔවුන්ටද කායිකවත් මානසිකවත් ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ ඉදිකිරීම වෙනුවෙන්. ඒ වගේම ඒ වෙනුවෙන් මූල්‍යමය දායකත්වය ලබා දෙන අපේ සුදහිමතුන් පිළිබඳව විටින් විට වරින් වර බෞද්ධ නාලිකාව හරහා අපි ඒ නම්ගම් සිහිපත් කළා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වෙනුවෙන් විශේෂ දායකත්වයක් අප වෙත ලබා දුන්නු පද්මා ජයතිලක මහත්මිය ඇතුළු දූ දරුවන් දීඝවාපී සෑරදුන් ඉදිකිරීම සඳහා වගේම බෞද්ධ නාලිකාවේ මූලිකත්වයෙන් මේ වන විට ඉදිවෙමින් පවතින ඒ මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකිරීම සඳහාද මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා. විශේෂ මූල්‍යමය පරිත්‍යාගයක් පද්මා ජයතිලක මහත්මිය, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්මයා ඇතුළු එම පවුලේ සුදහිමතුන් තමයි මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ. ඥාති හිත මිත්‍රාදිය සියලු දෙනාම ඒකරාශී වෙලා දායකත්වය ලබා දෙමින් බලාපොරොත්තු වෙන්නේ අභව ප්‍රාප්ත වුණු චන්ද්‍රා ජයතිලක එම ස්වාමි පුරුෂයා මහත්මානන්ට පින් අනුමෝදන් කරන්නටත් දෙපාර්ශවයේම තමන් නමින් මිය පරලෝකීය දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නටත් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට පද්මා ජයතිලක මහත්මිය ප්‍රධාන එම පවුලේ සදහවතුන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ සුවයහපත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අප හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දීඝවාපී චෛත්‍ය අරමුදල සඳහා දායකත්වයක් විශේෂ දායකත්වයක් ලබා දෙනවා. රුපියල් 1,50,000ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙමින් අම්පිටිය පොල්වත්ත පාරේ පදිංචි EW කුසුමාවතී මෞතුමිය එතුමිය මේ මූල්‍යමය පරිත්‍යාගය ලබා දෙමින් බලාපොරොත්තු වන්නේ HV රන්මැණිකේ මෑණියන්ට, ඒ වගේම EW කිරියප්පුහාමි පියතුමන්ට, RG ආර්යදාස ස්වාමි පුරුෂයාණන්ට, EW මැණික්හාමි සහෝදරියට, EW විමලසේන, EW කරුණාරත්න, EW ධර්මපාල සහ අපවත් වී වදාළ සියලුම මහා සංඝ රත්නයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපවත් වුණු ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට වගේම විශේෂයෙන්ම සබර්ගමු පළාතේ ගරු සංඝනායක අපවත් වී වදාළ අටවක්වල විජය ජෝති නාහිමියන්ටත්
පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කරන්නට ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් වන අරුණ ශාන්ත, ගංගා, පසිඳු, මිහිපල් යනාදී දරුවන්ගේ අධ්‍යාපන සහ රැකී ආරක්ෂා කටයුතු දියුණු වේවා කියන ප්‍රාර්ථනාවත්, ඒවා සාර්ථක කරගන්නට මෙපින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සමස්ත කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට වගේම රටවාසී ලෝවාසී ජනතාවට කොරෝනා උවදුරුන් අත මිදී ඔවුන් සියලු දෙනාම නිදුක්ව නිරෝගීව කටයුතු කරන්නට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අම්පිටිය පොල්වත්තේ පදිංචි ඊ.ඩබ්ලිව් කුසුමාවතී මවතුමිය දායකත්වය ලබා දෙනවා. මේ වගේ අපි වෙත ලැබුණු පුණ්‍යානුමෝදනාවන් සේම ඒ දීඝවාපී චෛත්‍ය ඉදි කරන්න වේවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ මූලිකත්වයෙන් දියත් වන ඒ මුල්ලේරියාව මූලික රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන මූලමය දායකත්වය හෝ වේවා. බෞද්ධ නාලිකාව සංවිධානය කරන ප්‍රජාසත්කාරක වැඩසටහන් වලට පවා දායකත්වය නොමදව ලබා දෙන අපේ සුධිමතුන් වෙනුවෙන් පොදුවේ පින්පෙත් අනුමෝදන් කරන්නට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මා ඊටම ගෞරවයෙන් ඇරයුම් කරනවා. වාසනාවන්ත පින්නතුනි, දැන් අපි මේ සූත්‍ර දේශනාව වලින් සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ පැවිදි භූමියටපත් වෙලත් නේද, ස්වාමීන් වහන්සේ නමකට පැවිදි භූමියටපත් වෙලත් භාග්‍යතුන් වහන්සේගේ සහ ඒ මහරහතන් වහන්සේලා ගැන පැහැදීමක් ඇති කරගන්න බැරි වුණා. ඉතින් ඒ අතරේ පින්වත් ඔබ හැමදෙනා වාසනාවන්තයි. අපි ගත්තොත් එහෙම සෑරදුන් වහන්සේ, දීඝවාපී මහා සෑරදානන් වහන්සේ, දික්නිය ධාතුන් වහන්සේ වඩා හිඳුවලා නිර්මාණය කරන්නට යෙදුණු සද්ධාතිස්ස රජුරු නිර්මාණය කරන්නට යෙදුණු මේ සෑරදුන් වහන්සේ යම්කිසි හේතුවකින් ගරා වැටීමකට පත් වුණා නේද? ස්වභාවිකව හෝ අනිත් තවත් ඒ විදිහට ඒ අඥාන පුද්ගලයන්ගේ ස්වභාවය නිසා යම්කිසි විදිහකින් මේ තියෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ සෑරදුන් වහන්සේ ප්‍රතිනිර්මාණය කරලා අපේ භාග්‍යතුන් වහන්සේ සිහිවන ආකාරයට මේ වන්දනා කරන්නේ ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේටම කියලා ඒ විදිහට සිත් පහදවා ගැනීම සඳහා තමයි අපි මේ විදිහට මේ සෑරදුන් වහන්සේ නිර්මාණය කරන්නේ. ඒ නිසා අපිට මතකයි අපේ පූජනීය බෝධිසත්ව ගුණෝපේත තරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පින්කම අපි දීඝවාපී මහා සෑරදන් වහන්සේ අභිෂ සිද්ධ කරලා ඒ විදිහට ලක්ෂ 5කට වේදියට වැඩි ජනතාවක් සදහවතුන් පිරිසක් එදා ඒක රාශී වුණා. එහෙම ඒක රාශී වෙලා අදිෂ්ඨාන කළා. හැමෝම හැම දිනාගෙම සිත්වල හටගත්තේ මේ සෑරදුන් වහන්සේ කොහොම හරි නිර්මාණය කරගන්නු කියලා. ඉතින් මේ අදිෂ්ඨානයත් පෙර ඒ සෑරදුන් වහන්සේ අභිෂ පින්කම් අපි විතරක් නෙවෙයි පින්කම් සිද්ධ කළා තියෙනවා. අපි විතරක් නෙවෙයි ඇත්තට මුල්ගල් කලිනුත් තියලා තියෙනවා නේද? ඉතින් මේ විදිහට බලනකොට හැමෝගෙම අදහස උනේ සෑරදුන් වහන්සේ කොහොමද නිර්මාණය කර ගැනීම සඳහා. ඉතින් අපේ හැම දිනාගේම අදිෂ්ඨානය මස්තක ප්‍රාප්ත කර ගැනීම සඳහා අපිට හැකියාව ලැබුණා අතිගරු ජනාධිපතිතුමාගේ අනුදැනීම මත අපේ ආරක්ෂක ලේකම්තුමන් විශේෂයෙන්ම මේ ත්‍රිවිධ හමුදාව සහ විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රමදායකත්වයෙන් යුක්තව මේ නිර්මාණය සිද්ධ කරන්නට. ඇත්තටම මේ වෙනකොට සදහැවතුන්ගේ ආධාරයෙන් තමයි සිමෙන්ති ටික හම්බ වෙන්නේ. සිමෙන්ති ටික ලැබෙන්නේ. දැන් අපිට මතක් කළා මේ ඒ ආධාර වලින් අනිකොත් දේවල් වැලි, ගඩොල් ඒවා නිර්මාණය කරනවා. ඒ වගේම ඒ සඳහා විශේෂයෙන් දැල් විශේෂයක් අවශ්‍ය වෙනවා. මේ සහන්. ඒ ඇත්තම පිටරටින් ආනයනය කරන්නට අවශ්‍ය වෙන දැල් විශේෂයක්. ඉතින් ගොඩාක් මිල අධික දැල් විශේෂයක්. ඒ සීළු දේ සඳහා මුදල් බැර කරාට
සිමෙන්ති සඳහා බොහෝම ඉඳලා හිටලා වගේ තමයි මුදල් බැර කරලා මේ සිමෙන්ති ගන්න වෙන්නේ. ඉතින් මේ දක්වාම සදහැවතුන්ගේ විදිහට ඍජු දායකත්වයෙන් තමයි ඒ සිමෙන්ති පවා ලැබෙන්නේ. ඒ නිසා ඒක ලොකු භාග්යක්, ඒ වගේම ලොකු පිනක්, ඒ වගේම අපිට සතුටු විය යුතු කාරණයක් ඒ කාරණේ. ඒ නිසා කිසිම අඩුවක් නැතුව මේ කරුණු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම මේ දිනවල විශේෂයෙන්ම එක අවස්ථාවකදී ඉතා දැඩි මේ හිරු රශ්මිය නේද අවුව එක වෙලාවකට මේ උහුල ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. සමහර වෙලාවට වර්ෂාව විශාල වශයෙන් වර්ෂාව ඇදහැල්ලනවා. ඉතින් මේ විදිහට කාලගුණික විපර්යාසයන් වලට මුහුණ දීලා තමයි මේ අපේ ඒ දරුවෝ මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා මේ නිලදරුවන් විසින් බොහොම ඕනෑකම මේ කටයුත්ත ශ්‍රම දායකත්වය ලබා දෙනවා. පින්නතුන් දායකත්වය ලබා දෙනවා වගේ මේ දායක පින්නතුන්ගේම දරුවෝ තමයි මේ නිර්මාණය කරන්නේ. එහෙම නැතුව මිත්‍ර විදහමුදාව කියලා කියන්නේ වෙනම කොටසක් නෙවෙයිනේ. නේද? ඉතින් ඒ නිසා බැලුවාම මේ හැමෝගෙම දායකත්වයෙන් සෑම සුළු දෙනාගේම දායකත්වයෙන් මේ ප්‍රතිනිර්මාණ කටයුතු ඉතා සාර්ථකව සිද්ධ වෙනවා. දිව්‍යයන්ගේ දේවාශිර්වාදයේ ඇල්ම බැල්ම ඒ වෙනුවෙන් සම්මා සම්බුදු ශාසනය සුරක්ෂිත කරන දෙවියන්ගේ ආශිර්වාදයේ වෙනුවෙන් ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ සඳහා මේ සෑරදුන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාමින් වහන්සේලා කැප වුණා නම්, ඒ වගේම ගිහි පින්වත් හැමදෙනාම කැප වුණා නම් අතීතේ ඒ හැමදෙනාටම ඊටාම ගෞරවයක් තමයි මේ නිර්මාණය සිද්ධ කිරීම. මේ හැමදෙනාම මේ වෙලාවේ බලාගෙන ඉඳලා දිවි ලෝකෙ ඉඳලා බලාගෙන ඉඳලා සතුට වෙනවා ඇති. ඒ ආශිර්වාදය මේ දායක පින්නතුන්ට දායක වන පින්නතුන්ට හැමදෙනාටම ලැබෙනවා. ඒ නිසා ඒ දේව ආශිර්වාදයත් ඊටම වැදගත් තුන් වගේ ආශිර්වාදය වගේම ඒ නිසා මේ දායක වන අද දවසේත් මේ සඳහා දායක වුණා. ඒ වගේම නිරන්තරයෙන්ම විශේෂයෙන් ඒ දීඝවාපී අරමුදලට දායක වන පිරිස බොහොමයි. ඉතින් අපිට නම් සඳහන් නොකරන පිරිස බොහොමයි. ඒ නිසා ඒ හැමදෙනාම මේ වෙලාවේ අපේ බෞද්ධ නාලිකාව ශ්‍රවණය කරනවා නම්, මේ පුණ්‍යානුමෝදනාව ශ්‍රවණය කරනවා නම් ඒ හැමදෙනාම සතුටු භාවයට පත් වෙන්නට ඕනේ. තමන් බොහෝම වෙහෙස මහන්සියලා උපයාසපයාගත් ධනය මේ වෙනුවෙන් තමන්ට හැකි ආකාරයෙන් දායක වෙලා මේ පින පහළ කර ගන්නවායි කියලා. ඒ නිසා මේ උතුම් පින්කම ඊටා වටිනා බුද්ධ උපස්ථානයක්, ආමිෂ පූජාවක් වගේම ප්‍රතිපත්ති පූජාවක්. ඒ නිසා මේ රැස් කර ගන්නා උතුම් පුණ්‍ය ශක්තියින්, කුසල ශක්තියින් දේවතා සමූහය අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුළු වඩා වර්ධනය කරගනිත්වා. සම්මා සම්බුදු ශාසනයත් මේ උතුම් වූ ලංකා ධර්මයේ තලයත් ආරක්ෂා කරගනිත්වා. මේ හැම දිනාගේ මිෂ්ඨකාමී දෙවියන් ඇතුළු කොට ඇති සීලමු දේවතා සමූහයා උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපවත් වේවදාල සීල ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම මේ පරිලෝ යන්නට යෙදුණු සීලෝම ඥාති සමූහයාටත් මේ පින් අනුමෝදන් වේවා. පැතු බෝධි වලට පැමිණලා උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. මේ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන අපේ පූජනීය මහවැල සෝභිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති සීල ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු කොට ඇති ආරක්ෂක අංශවල සෑම සුළු දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය සැලසේවා. දායක පින්වත් සෑම සුළු දිනාටමත් මේ පින්කම සාදුනාද පවත්වමින් අනුමෝදන් වන සෑම සුළු දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය සැලසේවා. සීල පුණ්‍ය ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ පින් කුසල් හේතු වාසනා වේවා. මේ ජීවිතේම පරිපූර්ණ වූ පරිනිර්වාණයට පත්වන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්න. සාදු සාදු සාදු. සදහවතුනි, ඒ පිවිතුරු ප්‍රාර්ථනාවත් සමග අප දන්නවා මහා පරිමාණයෙන් හෝ වේවා, සුළු වශයෙන් හෝ වේවා, ලංකා බැංකුවේ දීඝවාපී අරුණ නමින් නැති ගිණුම් අංකයට ඔබ ඔබේ මුදල් බැර කර ඇති 86.86.04 ගිණුම් අංකය, ලංකා බැංකුව දීඝවාපී අරුණ නමින් නැති ගිණුම් අංකය
86යි 86.4. ඉතින් ඒ වෙනුවෙන් දායකුණු සියලු දෙනාටම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ කාල වේලාවේ හැටියට පොදුවේ පින්පෙත් අනුමෝදන් කරන්නට යෙදුණා. ඒ වගේම අවසාන වශයෙන් කෙටියෙන් හෝ මතක් කරන්නට අවශ්‍ය කාරණාවන් දෙකක් තිබෙනවා. ඒ තමයි සම්බෝධි විහාරස්ථානයේ කටින පින්කම එළඹෙන 29 සහ 30 කියන දෙදින පැවැත්වෙනවා. සෞඛ්‍ය ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් ඊටාම සීමිත පිරිසක් අපි ආරාධිත පිරිසක් පමණක් ඒ වෙනුවෙන් සහභාගී කරගෙන කටින පින්කම සඳහා දායකත්වය ලබා දෙන සරත් සුබසිංහ මහත්මයා, මදුෂා ඉදිරිමාන්න මහත්මිය ප්‍රධාන එම පවුලේ පිරිස ඇතුළු කොට ඇති අපේ ආරාධිත පිරිස පමණක් අපි සහභාගී කරගෙන ඊටාම සීමිත සංඛ්‍යාවක් සම්බෝධි විහාරස්ථානයට ගෙනවිල්ලා තමයි මේ පින්කම අපි පවත්වන්නේ. එහිදී 29 වනදා රාත්‍රී 7:30ට පූජනීය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමින් වහන්සේ විසින් පවත්වන සුමధుර ධර්ම දේශනාව සජීවීව බෞද්ධ රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් විසුරුවා හැරෙනවා. ඒ වගේම 30 වනදා අලුයම් කාලයේ සිට ඒ කටින පින්කම අපි බෞද්ධ නාලිකාව හරහා විටින් විට වරින් වර සජීවීව ඔබ වෙනුවෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් නිවසේ සිට හෝ මේ කටින පින්කම සියසින් දැකගෙන ඒ පින් අනුමෝදන් වන්නට අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඊළඟ කාරණාව තමයි බෞද්ධ නාලිකාව වගේම සෙසු ශාඛා මධ්‍යස්ථානවල සිදුවෙන ක්‍රියාදාමයන් ඊටාම විනිවිදව සිද්ධ කරමින් යනවා අපි. ඔබ ලබා දෙන සියලුම මුදල් වලට විශේෂයෙන්ම ඔබ ලබා දෙන සුළු මුදලකට පවා අපි රිසිට් පතක් නිකුත් කරනවා. එය සුරක්ෂිතව ළඟ තබා ගන්න විශේෂයෙන්ම ආදරණීය අම්මලා තාත්තලා ඇතැම් වෙලාවට ඒ රිසිට් පත බලලා තමයි මම මේ පින සිද්ධ කරා නේද කියලා නැවත ආවර්ජනය කරලා ඒ පින අනුමෝදන් වන්නේ. ඉතින් පින් පොතක් හා සමාන ඔබට ලබා දෙන රිසිට් පත සුරැකිව ළඟ තබා ගන්න ජීවිතේ සැඳෑ සමයේ හෝ වේවා එය නැවත බලලා තුටු පහටු සිතින් ඔබට පුළුවන්කම තිබෙනවා මේ පින අනුමෝදන් වන්න. ඉතින් ලබා දෙන සියලුම මුදල් වලට විනිවිද භාවය ආරක්ෂා වන ආකාරයෙන් රිසිට් පතක් ලබා දෙන වගත් අපි අවසාන වශයෙන් සිහිපත් කරගෙන අපි අද දවසේදී වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. මේ සියලුම ශාසනික කටයුතු වලට වගේම සමාජීය මෙහෙවරයන් සඳහා තමන් වහන්සේගේ නායකත්වයේ දායකත්වයේ උපරිමයෙන් ලබා දෙන ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සිද්ධ කරන මේ අපමණ කුසල් බෙලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් අදට කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහනින් අප සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුවයහපත් හෙට දවසක් වේවා. සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද